අපි වෙමු සීලක බොදු දරුවෝ. දරුවන් සරණේ දරුවනි, අපේ දරුවෝ එකතු වෙලා ඉන්නේ DP Education දහම් පාසලේ බෞද්ධ සංස්කෘතිය විෂය දහපස අවසාන ශ්‍රේණියේ පාඩම් මාලාව සමග. දරුවනි, අද අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ ඔබට වෙන් වෙලා තිබෙන තුන්වෙනි පාඩමේ ගිහි ජීවිතයේ සිරිත් විරිත් කොටසේ අවසාන ඒකකයක් සමග. අපිට අද වෙන් වෙලා තියෙන්නේ බෞද්ධ අවමංගල්‍ය සිරිත් විරිත්. අපි මේ පාඩමේදී දරුවනේ සාකච්ඡා කළා ගිහි ජීවිතයේ සිරිත් විරිත් වලට බුදුදහම කොයි ආකාරයටද බලපෑවේ කියන එක. මෙහිදී අපි සාකච්ඡා කරා උපතේ සිට මරණය දක්වා බුදුදහම ගිහියාගේ ජීවිතයට අත්‍යන්තයෙන් බැඳිලා තියෙනවා. මොකද උපතේ සිට මරණය දක්වා අපේ විවිධ සන්ධිස්ථානවල බුදුදහම බලපාලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට දායාද කරපු මේ බෞද්ධ උරුමය බුදුදහම නිසා අපේ කුමාරෝපත්ති සිට ජීවිතේ මරණය දක්වා විවිධ සන්ධිස්ථාන බුදුදහම තුලින් පෝෂණය වෙලා තිබෙනවා. අපි දන්නවා දරුවෙක් ඉපදෙන්න පෙර ඉඳලා ගබ් පෙරහැර පෑම අඟුලිමාල සූත්‍ර දේශනාවේ පටන් මරණේ අවසාන චාරිත්‍රය වන මතක වස්ත්‍ර පූජාව දක්වා ගිහි බෞද්ධයින්ගේ ජීවිතය බුදුදහමත් එක්ක බැඳිලා තියෙනවා. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අවසාන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව. ජීවිතේ මරණය හා සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර. මරණය සම්බන්ධව ගත්තාම අවමංගල්‍ය සිරිත් පිරිත්. අවමංගල්‍ය සිරිත් පිරිත් විශේෂයෙන්ම ඒ පළාත අනුව සමවිෂමතා අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම සමහර පළාත්වල අනුගමනය කරන සිරිත් පිරිත් වෙනස්. තවත් විදිහකට ගත්තොත් රටවල් අනුව අවමංගල්‍ය සිරිත වෙනස් වෙනවා. ඒ රට අනුව. විශේෂයෙන් බුරුමේ වගේ රටවල් වල බුදුදහමෙන් පෝෂණය වූ රටක් බුරුමයේ අවමංගල්‍ය සිරිත් පිරිත් දරුවනේ වෙනස් මුහුණුවරක් තිබෙනවා. අන්න ඒ වගේ ආගමත් එක්ක මේ අවමංගල්‍ය සිරිත් පිරිත් වෙනස් වෙනවා. අවමංගල්‍ය සිරිත් පිරිත් වල ඉතිහාසය බුදුදහම ලැබීමට පෙර ප්‍රාග් බෞද්ධ යුගය දක්වා දිව යනවා. මොන යුගයේද? ප්‍රාග් බෞද්ධ යුගය. ප්‍රාග් බෞද්ධ යුගය. ප්‍රාග් බෞද්ධ යුගයේ අපි දන්නවා යාතු කර්ම විදිහට අභිචාර සම්ප්‍රදායක් විදිහට මේ අවමංගල්‍ය සිරිත් විරිත් ගොඩ නැගිලා තිබෙනවා. අපි විශේෂයෙන්ම ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් අපිට අනාවරණය වෙනව දරුවනි කොයි ආකාරයටද මේ අභිචාර සම්ප්‍රදායන් තිබුණේ. විශේෂයෙන්ම ශිලා සුසාන ක්‍රමය, මැටි සුසාන ක්‍රමය, ඒත් එක්කම ශිලා මංජුසා ක්‍රමය, මෙන්න මේ විදිහේ ක්‍රම සම්ප්‍රදායන් මෘතදේහයන් සම්බන්ධව අවමංගල්‍ය චාරිත්‍ර වාරිත්‍ර මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම අපිට හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙමනම් බුදුදහම ලැබීමත් එක්ක මේ අවමංගල්‍ය සිරිත් විරිත් ප්‍රාග් බෞද්ධ යුගයේ තිබුණු සම්ප්‍රදායන් වලට බෞද්ධ ආభాසය ලැබෙනවා. අපි දන්නවා පණ්ඩුකාභය රාජ්‍ය සමයේ අභිචාර සම්ප්‍රදායක් තිබූ බව පේනවා. සුසාන ක්‍රමයක් තිබූ බව පේනවා. ඉතින් නිශ්චිත ලෙස අවමංගල්‍ය චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට වෙලා තිබිලා තියෙනවා. එතකොට ඒ වගේ ඉතිහාසයක් තුළ බුදුදහම ලැබීමත් එක්ක අපේ රටේ අවමංගල්‍ය සිරිත් විරිත් බෞද්ධ මුහුණුවරකින් බුදුදහමේ ආభాසයෙන් බෞද්ධ නැමියාවකින් ගොඩ නැගෙනවා. ඒ පිළිබඳව අද මේ පාඩමේදී අපි සාකච්ඡා කරනවා. පුද්ගලයෙක්ගේ මරණය කියන එක දරුවනේ මරණය දුකක් විදිහටයි ධර්මයේ දක්වලා තියෙන්නේ. මරණම්පි දුක්ඛෝ. මරණය දුක. ජාති ජරා ව්‍යාධි මරණ කියලා 4 බයක් සංසාරේ තියෙනවා. ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණය. පුද්ගලික ජීවිතයේ මේ අවස්ථා 4 අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. සංසාරයේ පුද්ගලයෙක් නිර්වාණාදී ගමය දක්වා සසරේ විවිධ භවයන් වල ඉපදී මැරෙමින් ඒ ජීවිතයේ සංසාර ගමන පටිච්ච සමුප්පාද න්‍යායට අනුකූලව කර්මයට අනුව
ඒ ජීවිතයේ ගමන සිද්ධ වෙනවා. ඒ ජීවිතයේ ගමනේදී ධර්මාවබෝධයේ ලබන තෙක් මේ අවසාන භවය දක්වා ධර්මාවබෝධය ලබන කාලය දක්වා ඔහු හෝ ඇය ඒ ජීවිතයේ මේ මරණය කියන දුකට ලක් වෙනවා. මරණම්පි දුක්ඛෝ, මරණය දුකක් විදිහටයි ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. ඒතර මරණය නැමැති දුක අපි කොයි ආකාරයටද විග්‍රහ කරගන්නේ? කෙනෙක් මිය පරලොව ගියාම ඒක දුකක් විදිහට අපි දන්නවා. පවුලේ සමීපතමේ මව, පියා, දරුවන්, ඥාතීන් කවුරු හෝ කෙනෙක් මිය පරලොව ගියොත් ඒක ඒ පුද්ගලයා වාසය කරන කුටුම්බයට ඒ දරාගත නොහැකි තත්වයක් වෙනවා. මරණය සම්බන්ධ දුක සාපේක්ෂව දැනෙන දුකක් දරුවනි. සමීපතමේ මිය ගියාම ඒක දැනෙන වේගය වැඩි. ඊට වඩා Taman එක්ක සම්බන්ධතා අඩු කෙනෙක් මිය ගියාම ඊතරම් දුකක් දැනෙන්නේ නැහැ. වෙනස් නිවසක තියෙන මරණයක් සම්බන්ධව අපට දුකක් දැනෙන්නේ නැහැ. ඒ මරණී දුක දැනෙන්නේ සමීප භාවය මතයි. සමීපතමේ අහිමි වෙනකොට ඒ දුක වැඩි, දරා ගන්න අපහසුයි. අපි ඔහුත් එක්ක ගනුදෙනු කරලා තියෙන වපසරිය මත තමයි මේ දුක තීරණය වෙන්නේ. එහෙමනම් එය තමයි අපි කිව්වේ ධම්සප් පැවතුම් සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඉදං කෝපන භික්කවේ දුක්ඛාරිය සත්‍ය. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ ආදී විග්‍රහයේදී ප්‍රියෙහි පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් විදියට දක්වන්නේ. මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඊටාම මානසික පීඩනයක් ඇති කරන දෙයක්. දරුවන්ට දෙමව්පිය අහිමුනොත් ඒක දරා ගන්න බැරි අපහසුවක්. දරුවන්ට දෙමව්පියන්ට දරුවන් අහිමි වීමත් ඒ වගේ. මෙන්න මේ විදිහට මරණය අපිට ලැබෙන්න පුළුවන්. ජීවිතේ මරණය කවදා කොතනදී අපිට ලැබෙයිද කියලා අපිට කියන්න බෑ. ඒක නිශ්චිත කාලයක්, වයසක්, තැනක් කියන්න බෑ. මරණය කියන එක අපි උරුම කරගත්තු දෙයක්. මලක් පිපෙන්න පටන් අරගන්නවා කියන්නේ එය පරවීම ආරම්භ වුණා කියන එක. මලක අවසානය තමයි එහි පැවැත්ම. පුද්ගලයෙකුගේ ඉපදීම සිද්ධ වුණා කියන්නේ ඔහු මැරෙන්න පටන් ගත්ත කියන එක. මේ මැරෙන ගමන අවසන් වීම තමයි මරණය කියලා කියන්නේ. වෙනස් වෙමින් අපි පත් වෙනවා, ජරාවටපත් වෙමින් මරණය කරා යනවා. එහෙනම් මේ මරණය ජීවිතේ ධර්මතාවක්. ඒ ධර්මතාව අපි අවබෝධ කරගත යුතුයි. ඒ ධර්මය අවබෝධ වන පරිදි මේ මරණයක් ඇති වුණාම තමන්ගේ හිතට දැනෙන වේදනාව, ඒ දුක ධර්මානුකූලව විවරණය කරගනිමින් ඒ තුනී කරගන්න, ඒ අවම කරගන්න අවශ්‍ය ශක්තිය බෞද්ධ අවමංගල්‍ය සිරිත් විරිත් තුලින් අපේ දරුවන්ට ලැබෙනවා. ඒ චාරිත්‍ර වාරිත්‍ර ගොඩනැගිලම තියෙන්නේ පුද්ගලයාගේ මේ චිත්තසංතානය තුල ඇතිවන දුක් සහිත බව සමනය කරගන්න, ඒවා පාලනය කරගන්න, ඒ මානසික ගැටලු අවම කරගන්න පුළුවන් වන වපසරියක් නිර්මාණය කරන්න. එහෙමනම් බලමු අපි අද මේ පාඩම අපි කොහොමද මේකට ප්‍රවේශ වුනේ. මරණයට පෙර සිරිත් තිබෙනවා දරුවනි. ජීවිතයේ අවසාන කාලයේදී වැඩි වශයෙන් පින්දහම් කිරීම බෞද්ධයන්ගේ සිරිතයි. අපි සාමාන්‍යයෙන් මරණය වයසට ගියාම ලැබෙන බව තමයි පිළිගන්නේ. බොහෝ වැඩිහිටියෝ වර්තමානයේ පවා පෙළඹිලා ඉන්නේ පින්කම් කරන්න, ධර්ම ශ්‍රවණයට, පින්දහම් කරන්න පෙළඹෙන්නේ ටිකක් විශ්‍රාම සුවයටපත් වුණා. අවුරුදු 50 60 පහුණා. එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ. හැබැයි තරුණ කාලේ ජීවිත නැති වෙන්න පුළුවන්. සමහර දරුවෝ ඉපදිච්ච ගමන් නැති වෙනවා. තවත් සමහර අය කුස තුලදීම මිය යනවා. තවත් අය තරුණ වියේදී මිය යනවා. තවත් අය මැදි වියේදී මිය යනවා. සමහර අය වයසට ගිහිල්ලා, සමහර අය පරමාවශ්‍ය භුක්ති විඳලා මිය යනවා. අවුරුදු 100 ඉක්මවා ජීවත් වෙලා මිය යනවා. එතකොට හරියට මේක වයසට ගිහිල්ලාම පුද්ගලෙක් මැරෙනවා කියලා අපිට කියන්න බෑ. විශේෂයෙන්ම වේලිච්ච ගස්වල තියෙද්දි ඇටි වැටෙනවා වගේ මෙන්න මේ විදිහට පුද්ගලයාගේ ජීවිතයේ මරණය කියන එක කොයි මොහොතේ ළඟා වෙයිද කියන්න බෑ. මේ මොහොතේ පුද්ගලෙක්ගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ සිද්ධ වීම කොතන, කොයි විදිහට, කුමන රෝගයෙන් පුද්ගලෙක් මියේද කියලා කියන්නත් බෑ.
සමහර අයට රෝග ගණනාවක් තිබෙනවා. මේ පුද්ගල මෙන්න මේ රෝගයෙන් මිය යයි කියලා අපිට නිශ්චයෙන් කියන්න බෑ. මේ මරණ ධර්මයේ ස්වභාවය. මරණයේ ස්වභාවය. එතකොට ගොඩක් අය මරණය ලැබෙන්නේ වයසේදී කියන අදහසින් තරුණ කාලයේ විනෝද වෙමින් කාලය ගත කරලා ධර්මානුකූල දීපෙවතක් ගත නොකරොත් ඒ කෙනාගේ ජීවිතය අර අචරිත්වා බ්‍රහ්මචරියන් ආදී විදිහට ධම්මපදයේ තියෙන ආකාරයට ඒක අසාර්ථක ජීවිතයක් වෙනවා. ඔහු මරණයට සූදානම් වෙන්නේ ඒ මැරෙන මොහොතේ සිත සකස් කරගන්න උට බැරුව යනවා. බෞද්ධ විග්‍රහය අනුව අපි භවගාමී සංසාරයක ගමන් කරනවා. නේද දරුවනේ? ඒක අපි භවයෙන් භවයට යනවා. ඒක මේ භවයෙන් භවයට ගමන් කරන අපි මේ විඥාන පරම්පරාව අපි දන්නවා මැරෙනකොට ඇති වෙනවා චුතිසිත. ඒ සිත පවිත්‍ර කර ගැනීම තමයි ඊටාම් වැදගත් වෙන්නේ. ඒක චුතිසිත පවිත්‍ර කර ගන්න නම් Taman මේ භවයේ කරන ලද කර්ම සිහිපත් වෙනවා. ඒක මානසික වශයෙන් Taman අකුසල කරලා තියෙනවා එක මහා පීඩාවක් වෙනවා. කුසල් කරලා තියෙන කෙනාගේ මානසික සංයමයක් ඇති වෙනවා. ඒතර මරණයේදී ගොඩක් අයට දරුවනේ සිහි කල්පනාව හදා ගන්නවා කියන එක හරිම ගැටලුවක්. සිහියෙන් මිය යන්නේ බොහොම අතලොස්සයි. ඒක අපිට පේනවා මෙත්තානිසංස සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෛත්‍රී ආනිසංස 11ක්. ඒ අතර සුඛම් සුපති සුඛම් පටිබුද්ධි නපාපකම් සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්칸ති නාස අග්ගිවා විසංවා සත්තං වා කමති තුවටං චිත්තං සමාධියති මුක්ඛවන්නෝ විපසීදති අසම්මූලෝ කාලං කරෝති. සිහි මුලා නොවි කලුරිය කරන්න ලැබෙන්නේ මෛත්‍රී සහගත සිතුවිලි ගොඩනගාගත්තු අයට. එහෙනම් මෛත්‍රිය තුලින් ලැබෙන එක ආනිසංසයක් තමයි සිහි මුලා නොවි කලුරිය කිරීම. දේශයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාව ආදී චෛසික ධර්ම වැඩිපුර ජීවිතේ එකතු කරපු අයට ඒ සිහියෙන් යුක්තව සිහි මුලා නොවීමෙන් තොරව මුලා වීමෙන් තමයි ගොඩක් අය මිය යන්නේ. එතකොට අසිහියෙන් මිය යෑම පුද්ගලයෙක්ගේ භවගාමී ජීවිතය දුගතියේ ඉපදෙන්න හේතු වෙනවා. තිරිසන්, പ്രേත, අසුර ආදී සතර අපාය දුක්ඛයන්ටපත් වෙන්න ඒ හේතු වෙනවා. කාම සුගතින්හි බිහි වෙන්න ඒ හේතු වෙන්නේ නැහැ. කාම දුක්ඛති වලට ඔහු නැඹුරු වෙනවා. එහෙනම් පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයේ මේ ධර්මානුකූල ප්‍රතිපදාව පුහුණු කරලා එය තමන්ගේ අවසාන මොහොතේ හිත හදාගන්න තැනට ඒක ගෙනීම ඊටාම වැදගත් කාරණයක් වෙනවා. ඒක අපේ දරුවෝ හොඳින් තේරුම් ගන්න ඕන වෙනවා දුවේ පුතේ. ඊතර ජීවිතයේ අවසාන කාලයේ පින්දහම් කිරීම බෞද්ධින්ගේ සිරිතක් වෙලා තිබෙනවා. අපි දන්නවා පන්සල් වල ගොඩාක් සිල් මඩුවේ ධර්මශාලාවේ පොයට සිල් සමාදන් වෙන්නේ ආච්චිලා සිල්. ඒ අතර වැඩිපුරම ආච්චිලා. තරුණ අය අද ටිකක් උනන්දු අඩු වෙලා තිබෙනවා. තරුණ අයත් උනන්දු වෙන්න ඕන. මොකද මරණය කියන එක අපිට කොයි මොහොතේ කොයි වෙලාවේ මච්චු රාජස්ස ගච්ඡේ මාරයාගේ වසඟයටපත් වෙන්න වේද කියලා අපිට කියන්න බෑ. එහෙනම් ජීවිතේ හොඳින් ගත කරලා මේ මොහොත හොඳින් ගත කරපු කෙනාට තමයි මරණාසන්න මොහොත සාර්ථකව එය කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. හිත හදාගෙන මැරෙන්න පුළුවන් වෙන්නේ. සුස්කෘතාන් දුස්කෘතාන් චෛව ගච්ඡanti මනු ගච්ඡති. අපි මරණේ අවසානයේ අරන් යන්නේ සුස්කෘතාන් දුස්කෘතාන් චෛව සුද්ධු ඒ කියන්නේ යහපත් හොඳ කර්ම අයහපත් නරක දේවල් කරපු හොඳ සහ නරක පමණයි අපි මරණයේදී අරගෙන යන්නේ. එහෙනම් අපි භෞතිකව කිසි දෙයක් ලෝකේ අත්පත් කරගත්තට ඒ කිසිම දෙයක් අපි ලෝකේ අරගෙන යන්නේ නැහැ. අපි හැමෝම හිස්සතින් මේ ලෝකයට එනවා යන්නේ හිස්සතින්මයි. ඒකයි ලෝකයේ ධර්මතාව. ඒ ධර්මතාවයේ අනුව අපි ගෙනියන්නේ හිත තුල ඇති කරගත්තු යහපත් අයහපත් දේ. එහෙනම් යහපත් දේ අත්පත් කරගත්තු අයට යහපත් ප්‍රතිඵලත් අයහපත් දේ අත්පත් කරගත්තු අයට අයහපත් ප්‍රතිඵලත් තමයි හේතු පටිච්චසමුප්පාද න්‍යායට අනුකූලව ලැබෙන්නේ. ඒ නිසා දරුවනි වැඩි වියටපත් වෙලා වයසට ගිහිල්ලා ඉන්නකම් ඉන්න හොඳ නෑ. පින්කම් කරන්න, කුසල් රැස් කරන්න, යහපත් දේ කරන්න, හොඳ දේ කරන්න. මරණය කියන එක නිතර මෙනෙහි කළ යුතු ධර්මයක් විදියටයි අපේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. ගහට්ටේනවා පබ්බජිතේනවා මරණ ධම්මං අනතීතෝති පච්චවික්කිතබ්බා. මරණය මෙනෙහි කරන්න ඕන. මැරෙන බව නිතර හිතන පුද්ගලයා
හොඳින් සාමකාමීව සතුටින් ඒ භවය ගත කරනවා. එයා මරණාසන්න මොහොතටපත් වෙනකොට එයාට දුකක් නැහැ. එයාට බිය ගැනීමක් නැහැ. තැති ගැනීමක් නැහැ. ලොමු දහ ගැනීමක් නැහැ. මොකද හේතුව එයා මේ මරණ ධම්මේ මෙනෙහි කරපු කෙනෙක්. ඒතර මරණානුස්මෘතියක් තියෙනවා. මරණ ධර්මයේ මෙනෙහි කිරීම. ඒක භාවනාව. සමත භාවනාවල මරණානුස්මෘතිය මරණය මෙනෙහි කිරීමත් භාවනාවේ කුසලයක් රැස් වෙනවා. ඒතර මරණය ගැන අවබෝධයක් අපි ඇති කරගන්න ඕන. විශේෂයෙන්ම ඒක හරි වැදගත් වෙන කාරණය. ඒ වගේම දුවේ පුතේ අපේ තිබුණා ඉස්සර සම්ප්‍රදායක් පින්පොත කියවීම කියලා. අපේ දරුවෝ අහලා ඇති. පින්පොත කියවනවා. පින්පොත කියලා කියන්නේ තමන් කරපු පින්කම් පොතක ලිව්වා. අද නම් මේක මුද්‍රිත පොතපතක් තියෙනවා. පින්පොත ස්පර්ණ සම්ප්‍රදායක්. මේක අනුරාධපුර යුගයේ දක්වා දිව යනවා. මහා වංශයේ තියෙනවා දුටුගැමුණු මහරජුරෝ මේ පින්පොත කියවපු රජ කෙනෙක්. දුටුගැමුණු මහරජුරෝ විශාල විහෙර විහාරය ඉදි කරපු බෞද්ධ පාලකෙක්. මහා විහාරයට විශාල දායකත්වයක් දක්වපු රජුරෝ. මිරිස් වැටි මහා දාගැබ, ලෝවා මහා ප්‍රාසාදය, ඒත් එක්කම දුවේ පුතේ රත්නමාලී මහා සෑ රජාණන් වහන්සේ ධාතු නිධන් කළේ සූපේදි කරන්න ආරම්භ කරන්න දුටුගැමුණු මහ රජුරෝ. ඒ වගේ පින්කම් කරපු රජ කෙනෙක්. රජුවන්ගේ සිරිතක් තිබුණා. දෛනිකව ආහාර ගන්නකොට තමන්ගේ ආහාර වේල ගන්න කලින් ඒ කාට භික්ෂුන් වහන්සේ පූජා කරා කොටසක්. ඒ සම්ප්‍රදාය දිගටම පවත්වාගෙන ආ විශාල පින්කම් කරපු රජ කෙනෙක්. ඔහු ඒ පින්කම් ලිව්වා. ඒ ලියපු පින්කම් කියවීම, පින්පොත කියවීම හරි වැදගත්. පින්පොත කියවේ පින්පොත් ලිවීමේ සම්ප්‍රදාය අපේ රටේ තිබුණා. ඒක අදත් තිබෙනවා. බොහෝ පින්වතුන් මේ පින්පොත ලියලා නිතර පින මෙනෙහි කරනවා. නිතර පින මෙනෙහි කරන දරුණ ඒක කුසලයක්. තවත් පින රැස් වෙනවා. අකුසලයක් ඒ වගේ. අකුසල් කරලා ඒක හිතන් අකුසලෙ වැඩි වෙනවා දුවේ පුතේ. අකුසල් කරලා තියෙනවා නම් ඒක ඔබ අමතක කරලා බලන්න. ඒව නැවත හිතන්න එපා දුවේ පුතේ. ඔබ කුසලයේ හිතන්න. අපි දානයක් දෙනකොට අපේ දරුවෝ දැකලා තිනේ ඡායාරූප ගන්න. පිරිත් පින් ඒ ඡායාරූප ගන්න දුවේ පුතේ වෙන මොකටවත් නෙමෙයි. මේ පින්කමෙන් පස්සේ කාලෙක මේ පින්කම පිළිබඳව දැකලා සතුටු වෙන්න. මෙහිම පින්කමක් අපි කරා. ඒක ස්මරණීය වෙන්නේ චේතනාව පිරිසිදු වෙනවා. ඒ චේතනාව තුලින් ඒ පින්කමේ පින තවත් වඩාත් වර්ධනය වෙනවා. කරපු පින්කම් හිතන්න ඕන. හිතලා ඒ තුලින් සතුටක්පත් කරගන්න ඕන. ඒ වගේම අපිට දෛනිකව එක පින්කමක් කරන්න පුළුවන් නම් ගොඩක් දරුවෝ හිතයි මේ පින්කම් කරන සල්ලි ඕනේ කියලා. නෑ. පින්කම් කරන්න එහෙම සල්ලි ඕනෙම නෑ. සමහර පින්කම් වලට ඕන වෙනවා මුදලක්. තමන් ගාව දාන වස්තුවක් පූජා කරනකොට දානයක් දෙන්න නේද? හැබැයි දරුවනේ හිතලා බලන්න. ඔබේ වත්තේ මල් ටිකක් නෙලාගෙන බුදුහාමුදුරන්ගේ ගුණ සිහිපත් කළා. ඒ බුද්ධානුස්මෘතිය බුදු ගුණ සිහිපත් කළා ඔබට භාවනාමය කුසලයකුත් ඒ වගේම බුද්ධ වන්දනාමය කුසලයකුත් අත්පත් කරගන්න පුළුවන්. බුදුහාමුදුරන්ට මල් පූජා කිරීමේ පින කොච්චරද කියනවා නම් කතාවක් තියෙනවා පුතේ අපේ බණ පොතේ. කාශ්‍යප බුදුහාමුදුරුවෝ දරුවනේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ පිරිනුවම් පානවා. මේ භද්‍රකල්පයේ පහළ වෙනුනේ දුවේ පුතේ සතර බුදුවරු කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා හතර නම. ඒක කාශ්‍යප බුදුහාමුදුරුවෝ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේගේ ධාතු ඒක ඝනව පවතිනවා. ඒක ඝනව ඒ ගොඩක් ලෙස ධාතු චෛත්‍ය එකයි නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. කිකී කියන රජුරුව මේ චෛත්‍ය නිර්මාණය කරලා ඒ රජුරුව තමන්ගේ නගරයේ තියෙන ඔක්කොම මල් නිලලා රාජ්‍ය සේවකයෝ යොදවලා නිලලා මේ මල් ඔක්කොම රජුරුව තනියෙන් බුදුහාමුදුරන් පූජා කරා. මම තමයි බුදුහාමුදුරන් පූජා කරන්න කියන ශ්‍රද්ධාවෙන්. මේකට මිනිස්සුන්ට හරි කේන්ති ගියා. මොකද මිනිස්සුන්ට පූජා කරන්න මල් නැහැ. රජුරුව බුදුන් පුදන්න බුදුහාමුදුර තමන්ගේ කරගෙන කියලා මිනිස්සුන්ට අදහසක් තිබුණා. එක මිනිස්සෙක් කොහොම හරි අද මල් ටිකක් හොයාගෙන බුදුහාමුදුරුව පූජා කරනවා කියලා හිතලා මේ මිනිස්සු එළියට බහැලා ගියා. හැමතැනම මල් හෙව්වා. හමුුනේ නැහැ. හැබැයි අවසානයේ රාජ්‍ය උද්‍යානයට ආවා. රාජ්‍ය උද්‍යානට ඇවිල්ලා රාජ්‍යයන් පල්ලගෙන් අහනවා මල් තියනවද? අද කොහෙද මල්? රජුරේ ලොක්කොම මල් ටික නෙලාගෙන ගිහිල්ලා. මට පොඩ්ඩක් බලන්න අවස්ථාව දෙන්න. ඔහු උද්‍යානයේ බලනකොට වැටිලා තිබුණු මල් නෙලනකොට වැටුණු මල් 8ක්. ඔහු හොයාගන්න. බලන්න වැටිච්ච මල් මේ පූජා කරන්න ගෙනියන්නේ. දැන් සමහර අදහසක් තියෙනවා වැටිච්ච මල් පූජා කරන්න හොඳ නෑ කියලා. එහෙම එකක් නෑ. පෙති කැඩලා නැත්තම් ඒවා පර වෙලා නැත්තම් මේ මල් පූජා කරන්න පුළුවන්. දැන් සේපාලිකා වගේම වැටුණාමනේ අපි ගන්න.
එහෙම එකක් නැහැ. ඒක මේ වැඩිච්ච මල් 8ක් හොයාගෙන ඇවිල්ලා ඒ මල්ලට පෙන්නලා මේ උයන් පල්ලට කහවණු 8ක් දෙනවා. උයන් පල්ලේ මුදල් ගන්නෙ නැහැ. එක මලකට එක කහවණුව බැගි. ඔව් මුදල් ගන්න. හැබැයි ඔහු මේ මුදල් ටික දීලා යන මම අද නිකන් මේ මල් පූජා බුදුහාම මල් මිලදී අරගෙන. ඒතර මේ මල් අරන් ගිහිල්ලා මේ ධාතු චෛත්‍යයට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයට පූජා කරලා ඒ පිනෙන් ඔහු දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උපදිනවා. මල් 8ක් පිදීමේ පින බලන්න ශ්‍රද්ධාව වැදගත් වෙනවා. බලන්න දවස ගානේ අපිට කොච්චර මල් පූජා කරන්න පුළුවන්. මලක් දෙකක් ඔබට උදේට නිලාගෙන දරුවෝ ඉගෙන ගන්න දරුවෝ හැටියට ඒ පූජා කරන්න. දෛනික වේ කර්මයේ පූජා කරන්න. ධර්මයේ කර්මයේ දෛනිකව එකතු කරගන්න. මේ රාචින්නකම් දිකින් දිකට මේ පුහුණු කරන්න. දෛනිකව කරන්න පුළුවන් පින්කම්. ගෙවල් වල අපේ පුළුවන් අය බුද්ධ පූජා කරන්න. ඒක පින්කම බුදුහාමුදුරන්ට කරන. ඒත් එකම පුළුවන් විදිහට අසරණට උදව් කරන්න. ඔබ අවසාන ශ්‍රේණියේ දරුවෝ විදිහට දහම් පසල් ශ්‍රේණිය ඔබට ඔබේ දහම් පාසල වැඩිහිටි ශිෂ්‍යෝ විදිහට බාල ශිෂ්‍යයන්ට උගන්වන්න. ධර්මයේ කියලා දෙන්නේ. ඔබ කවදාද දහම් පාසල ගුරුවරු වෙයි. ඒතකොට ඒ සේවය ධර්ම දානමය කුසලයේ ඔබට අත්පත් කරගන්න පුළුවන් දරුවන්. ඒ වගේම ඔබ හිතලා බලන්න ඔබ යන නිවසේ වතුර ටිකක් වැටලා තියෙනකොට ඒ වතුර ටික ඉවත් කරන්න. ඒ කෙනෙක් විශ්සල වැටිලා ඔහුට ආබාධ වෙන්න පුළුවන්. ඒ ජීවිත ආරක්ෂා කරන එකත් පින්කමක්. නේද? ඔබට කුඩා සත්තු කොච්චර ජලයේ ජීවිත ඉල්ලනවාද? ඒ සත්තු බේරන්න පුළුවන්. ඒක අබේදානයක්. ඒ පින්කම කරලා හිත පහදවා ගන්න. දවස ගානේ හොඳට පින්කම් කරලා ඔබට සතුටටපත් වෙන්න පුළුවන්. දවස ගානේ පින රැස් කරගන්න. එහෙම පින් රැස් කරපු කෙනා තමයි සතුටින් අවසානයේ දැස් දෙක පියාගන්න. ඔබ දෛනිකව බුද්ධ වන්දනා වගේ දේවල් අපේ බෞද්ධ දරුවෝ විදියට අවසාන ශ්‍රේණියේ නේද? ඔබට යමක් කමක් තියෙන දවසේ ඒක ඔබ පුහුණු වෙන්න. ඒ පුහුණුව තුළින් ඔබට පුළුවන් හොඳ ආධ්‍යාත්මික පරිශුද්ධතාවයක් ඇති කරගන්න. පින් පොතකොත් පුළුවන් නම් දුවේ පුතේ ලියන්න පුළුවන්. ඔබට දැන් ඔබ ලොකු වැඩිහිටි දරුවෝ. ඒතර ඔබට පුළුවන් ඒක එකතු කරගන්න ජීවිතේට. මේ පින් පොත පුතේ කියවනකොට එහාට මැරෙන අවස්ථාවේ ඥාතින්ගේ සිරිතතේ පින් පොත කියවන එක. හැබැයි අර සිහි බුද්ධිය තියෙනවා නම් විතරයි ඒක කළ යුත්තේ. අනිත් එක මිය යන කෙනාගේ අවසාන සිත හැදීම ගෙදරගේ වැඩක්. නේද? යාගේ පරිසරය ටිකක් පිරිවෙලට තියලා කාමරේ නේද? බුදු පිළිමයක් පේන විදිහට සලස්වල ශ්‍රද්ධාව ඇති වෙන පරිදි තමයි මේ කටයුත්ත දරුවනි ඔබ කළ යුත්තේ. එතකොට කෙනෙක්ගේ මරණයට පෙරත් අපි අනුගමනය කරන සිරිත් තියෙනවා. ඒ වගේම කෙනෙක්ගේ මරණයට පෙර භික්ෂුන් වහන්සේලා අපි දන්නවා කෙනෙක් පණ අදින අවස්ථාව වෙනකොට හාමුදුරුව වඩම්මලා පිරිස් සූත්‍ර දේශනාව සජ්ජායනා කරලා පිරිකර ආදී පූජා කරලා ඒ කුසලයක් රැස් කරලා දෙනවා. අවසන් මොහොතේ ඒ කුසලයේ සිහිපත් වෙනකොට අවසන්නේ ආසන්න කම්මය වැදගත් වෙනවා. එතකොට මේ කර්මය වැදගත් වෙනවා. ඒ නිසා අපි මේ වගේ සම්ප්‍රදායක් අපේ ගොඩ නැගිලා තිබෙනවා. අන්න මේ විදිහට අපි මරණයට පෙරත් අනුගමනය කරන අපේ සිරිත් පිරිත් සම්ප්‍රදායක් අපේ තිබෙනවා. ඒකත් අපේ දුවල පුතාලා මතක තබා ගන්න. ඒත් එක්කම දුවේ පුතේ මල ගෙදරක සාමාන්‍ය සිරිත් තියෙනවා. මල ගෙදරට එන්නන්ට බතින් මහා බුලතින් සිසිල් පැණි නේද? සංග්‍රහ කිරීමක් මෙකල දක්නට ලැබෙන සිරිතක්. ඈත අතීතේ නම් දුවේ පුතේ මරණයක් සිද්ධ වුණාම දින ගාණක් තියාගෙන හිටියේ නැහැ. ඒක කෙටි කාලෙන් මරණය අවසන් කටයුතු කළා. හැබැයි අද වර්තමානයේ ඉන්න ඥාතීන්ට එකතු වෙන්න, ඒ දුර බැහැර ඉන්න අයට විශේෂ විදේශගත වෙලා ඉන්න දුවල පුතාලා ඉන්නවා නම් මිය ගිය කෙනාගේ ඒ අයට එන්න ඉඩහසර වෙන් කරන්න ඕන නිසා දින දෙක තුනක් ඊට වැඩි වෙන්නත් පුළුවන්. සමහරට දේහයක් තබා ගැනීම තියෙනවා, කල් තබා ගැනීම. ඒ සඳහා මෘත දේහයක් ඒ බෙහෙත් ගන්නවල ඒවා තියා ගන්න. අද මරණය සිද්ධ වුණාම මේ සම්බන්ධ විශාල නේද අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු කියලා. ඒත් එකම අවමංගල්‍ය සිරිත් පිරිත් සම්ප්‍රදායක් තිබෙනවා නේද? අවමංගල්‍ය සිරිත් පිරිත් සම්ප්‍රදායක් තියෙනවා. ඒතර අවමංගල්‍ය සිරිත් පිරිත් සම්ප්‍රදාය මත තමයි ඒ ගොඩ නැගිලා තියෙන්නේ නේද? එතකොට දුවේ පුතේ මේ අවමංගල්‍ය ක්‍රමවේදයක් වෙනමම ගොඩ නැගිලා තිබෙනවා. ඒතර අද ඒ වෙනම මල් ශාලාවල නේද දෙහ ඉම්බාම් කරනවා කියලා අපි කියන්නේ. මොකද දෙහ කල් තබාගෙන ලස්සනට අලංකාර කරලා ලස්සන දෙනා පෙට්ටියක තැම්පත් කරලා එහෙම. ඉස්සර අතීතේ නම් දෙහයක් ඒ සැකසුම් සකස් කරේ නහවල පිරිසිදු කරලා නේද තියලා වන්දනා කටයුතු කරලා ඒ අවසන් කොට සිද්ධ කරනවා. භූමි දානි හෝ ආදානි. අද ඊට පස්සේ කාලේ වෙනකොට නිවසේම බහම් කිරීමේ සම්ප්‍රදායක් ආව ගම් පළාත්වල. සමහර දුර පළාත්වල අදටත් ඒක තිබෙනවා. නගර බදව නම් උකට වෙනම ස්ථාන තියෙනවා. අලංකාර විවිධ මිල ගණන් වල මංජුසා දෙනව තෝරගෙන නේද? මේ සිද්ධ කිරීමේ සම්ප්‍රදාය. දැන් මරණය හා සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර ගත්තාම මේ සම්බන්ධ බෞද්ධ සාහිත්‍යයේ
අපිට හම්බෙන තැන තමයි මහා පරිනිබ්බාන සූත්‍රය. බුදුහාමුදුරන්ගේ පිරිනිවීම සම්බන්ධ සිද්ධිය. මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දුවේ පුතේ තිබෙනවා බුදු සිරුර ආශ්‍රිතව ඒ කොහොමද ආදාන කෘත්‍ය කරේ කියන එක. ඒක විශාල දෙයක්. එහිදී බුදුහාමුදුරුව පෙන්වා දෙනවා චක්‍රවර්ති රජ කෙනෙක්ගේ දෙහයක් සම්බන්ධව අවසන් කටයුතු කරන්නේ යම්සේ දන්නේ වගේ තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ දෙහයක් සම්බන්ධව ඒකට සිද්ධ කරේ. ඒකට ආදාන පූජෝත්සවය. ඒක පින්කමක් විදිහටයි සැලකුවේ. මොකද්ද පින්කම? ධර්ම සංවේගී උපදවාගෙන. දැන් ගිහි අයගේ ආදාන වලට දාන්නේ ආදාන පින්කම කියලා. හැබැයි හාමුදුරුවෝ කපවත් වුණා මේක ආදාන පූජෝත්සවය. නිකනේ පින්කමක්. ඒ පින්කමක් වෙන්නේ අපවත් වුණ හාමුදුරුවෝ සීලයෙන් ගුණයෙන් නේද? වෘද්ධ භාවයටපත් වුණු. සීලමේ ගුණයක් තියෙන. උන්වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ආදී මාර්ගඵලවලටපත් වූ කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ උත්තමයෙක්ට වන්දනාමාන කිරීමේ මහා පිනක් රැස් කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඒක පින්කමක්. ඒ ආදාන පූජෝත්සවයේදී සාදුකාර නංවමින් තමයි පින්කම සිද්ධ කරන්නේ. නේද? බෙහෙරී වාදනය සිද්ධ කරමින් නේද? ඒක පින්කමක්. ආදාන පින්කමක්. ඒතර ආදානේ පින්කමක් විදිහට හාමුදුරුවෝ සිද්ධ ගිහි අයකට වඩා. ගිහි අයගේ මියගේ දෙමව්පියන්ට වන්දනාමාන කරනකොට ගෞරව උද්ධාපචාය නේද? වැඩිහිටියන් සැලකීමේ පින රැස් වෙනවා ඒ තුලින්. නේද? වැඩිහිටියන් ගරු කිරීම. එතකොට ඒ වගේ දේවලුත් වැදගත් වෙනවා දුවේ පුතේ. ඒතර මේ විදිහට මේ දෙනක් සකස් කරලා ඒ දිනේ දෙහ තැම්පත් කරලා ඒ එන අයට බතින් බුලතින් සංග්‍රහ කරලා සිසිල් පැන් ආදීන් සංග්‍රහ කරනවා. ඒ චාරිත්‍ර වාරිත්‍ර තිබෙනවා. ඒතර දේහයට අවසන් ගෞරව දක්වන්නේ නැහැ. නේද? හිස්වැසුම් ගලවලා, පාවහන් ගලවලා සුදු ඇඳුමින් සැරසිලා තමයි එන්නේ. ඇවිල්ලා ඒ කෙනාට හිස නමලා, වැඳලා, ආචාර කරලා යන සම්ප්‍රදායක් තිබෙනවා. ඒක එහෙම ක්‍රමයක්. මලගයක් ආශ්‍රිත නිහඬියාවක් තියෙනවා. අපි පැරණි සම්ප්‍රදාය නම් මලගෙවල් වල වෙස්සාන්තර ජාතකයේ සඳකිඳුරු ජාතකයේ ජාතක පොත කියුවා. පන්සල් වල අපි සතිපට්ඨානේ කායේ කායානුපස්සේ විහෙරති සම්පජඤ්ඤෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස ඒව මෙනෙහි කරා. තච පංචකේ මෙනෙහි කරා. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහරු අට්ටි අට්ටි මිජ්ජා වකයන් හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණ උදරියං කරේ සම්පිත්තං සෙම්මං පුබ්බෝ මේ දෝසේදෝ අසුවසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තම්මත්තකේ මත්තුලිංගන්ද කියලා මෙන්න මේ විදිහට දෙතිස් කුණුප පිළිබඳ අසුබය මෙනෙහි කරා. මරණීය ස්වභාවය මෙනෙහි කළා. මෙන්න මේ කාරණාත් එක්ක ඒ අනිත්‍යතාව ජීවිතයේ අස්ථාවරත්වය ජීවිතයේ පිළිකුල් බව මේ මරණී ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබන්න පුළුවන් අවස්ථාවක් බවට පත් කරගත්තා. පැරණි ගැමියන් මරණයක් තුලින් අවබෝධයක් පත් කරගත්තා. ඒ හුදු විලාසිතාවක් වුණේ නැහැ. අද මරණයකට යන එක නේ විලාසිතාවක් වගේ. මේ මිනිහෙන් බාම් කරලා තියෙනකොට ලස්සනට එම්බාම් කරලා දේ දිවල නෙබෙල් පිළිකුල් භාවයයි බැලුවේ. එතකොට මරණය තුලින් ජීවිතය අවබෝධ කරගන්න මිනිස්සු උත්සාහ කළා. ඒත් එක්කම දුවේ පුතේ මුත ශරීරයේ පිළිබඳ අවසන් කටයුතු අවසන් වන තේ ගිනි නොදැල්වීමත් ආහාර නොපිසීමත් බෞද්ධ ගෙවල් වල පෙර සිට පැවතෙන සිරිත. අද නම් මේ සිරිත පොඩ වෙනස් වෙලා තිබෙනවා. පෙර සම්ප්‍රදායේ විදිහට අවසන් කටයුතු ඉවර වෙනකම් ඒක ආදාහණය හෝ වේවා භූමි දාණය හෝ වේවා ඒ කටයුතු අවසන් වෙනකම් gedara ගින්දර දැල්වීමේ සම්ප්‍රදායක් තිබුණේ නැහැ. ගිනි දල්වන්නේ නැහැ. ආහාර පිසින්නේ නැහැ. ඒ වගේ සම්ප්‍රදායක් තිබුණා. එතකොට මේ gedara අයට ආහාර පාන සැපුවේ ආසන්නී නිවෙස්වල ගමේ අනිත් අය. මරණයක් වුණාම ගමේ ඔක්කොම එකතු වුණා. පරණ තරහමරා තියෙනවා නේ අමතක කරා. අනිත් හැමෝම උදව් කරා. ඔක්කොම එකතු වෙලා සහයෝගයෙන් තමයි මරණයක සිද්ධ වුනේ. අද මරණයක් සිද්ධ වුණා අගරබදවන gedara අය විතරයි. ඒ නිවසේ නෙමේ දෙහ නේද මල් ශාලාවක තැන්පත් කරන පැය කීපයකට. gedara කීප දෙනා විතරක් එකතු වෙලා අවසන් කොට සිද්ධ කරලා නැවත නිවසට එනවා. ඊට වඩා සම්ප්‍රදායක් අපේ ගමේ තිබුණා. අර දවස් 7ක් නිදි මරනවා කියලා කිව්වේ. ඒකෙන් යම් කාර්යයක් සිද්ධ වුණා. මොකද දුක තුනී වෙනකම් මොකද දුකක් කියන එක දරුවනේ හැමදාම තියෙන්නේත් නැහැ. කෙනෙක් මරුණාන් පස්සේ අඬනවා, වැළපෙනවා. ඒක දවසයි 2යි 3යි 4යි ඊට පස්සේ දුක තුනී වෙලා යනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක දිගට පවතින්නේ නැහැ. ඉතින් දුක තුනී කරගන්නකම් ඥාතීන් අසල්වාසීන් ඇවිල්ලා ඒ දුක දැනෙන එක අඩු කරලා කාලයත් එක්ක දුක අඩු වෙනවා. ඕනම දෙයක දුක කාලයත් එක්ක අඩු වෙලා යනවා. ඒතකොට මේ දුක අඩු වෙනකම් කට්ටියේ මානසික සන්තුෂ්ටිය ඇති කරන්න උපකාර වුණා. අද මරණයක් වුණාම මල් ශාලාවට ගිහිලා ගෙදර ආවම ඊටාම පාළුයි. මොකද ගෙදර හිටපු සමාජිකයෙක් නැති වෙලා තියෙන්නේ. කවුරුත් නැහැ. ඒතකොට ඊටාම වේදනාව වැඩි. දැඩිව දැනෙනවා.
දැන් මරණය සිද්ධ වුණාම දවස් 3-4ක් කට්ටිය ඔක්කොම ඉන්නකොට අර ටිකක් වේදනාව අඩු වෙලා යනවා. ඒකට තුනී වෙනවා. ඒ තුනී වෙන්න අවශ්‍ය කරන පසුබිම අපේ ගමේ හැදුණා. ගමේ ඥාතියන වල නිදි මරන්නේ ඒකට. ගමේ අය උදව්වට ඉන්නේ ඒකයි. දොරජනෙල් වහන්නේ නැත්තේ ඒකයි. මරණයක් අවසන් කරලා දොරජනෙල් වහන්නේ 7 දවස් ඉවරනකම්. ලයිට් නිවන්නේ නැහැ. ඒ තිබුණේ අර පාළුව තනිකම දැනෙන එක අවම කළා. දැන් ඉවසක 4-5 දිනක් කියලා එක්කෙනෙක් කඩු වුණාම විශාල පාළුව. විශේෂයෙන් පියා නැති වුණොත්, අම්මා නැති වුණොත්, දරුවෙක් නැති වුණොත් ඒක විශාල වේදනාවක්. ඒතර මේ වේදනාව තුනී කරගන්න අවශ්‍ය කරන වපසරිය ගොඩ නැගුවා. ඒකයි අපි එතන මනෝවිද්‍යාත්මක ක්‍රමයක්. ඒක මනෝවිද්‍යාත්මක ශික්ෂණයක් ඒ තුල තිබුණයි. නිදි මැරීම සහ ඒ ගමේ ගොඩේ අය ඇවිල්ලා එකතු වෙලා නේද? ඒ සහයෝගයෙන් කටයුතු කිරීම. ඒක හරි වැදගත් වුණා. ඒ වගේම පැරණි සම්ප්‍රදායේ තිබුණ අඟහරුවාදා සිකුරාදා දිනවල සිංහලයේ අමංගල උත්සව ගත්තේ නැහැ. ඒක නම් Hindu දේවවාදී විශේෂ බ්‍රාහ්මනාගමී ගැන්වීම මනෝවිච්ච දෙයක්. ඒව වෙනස් වීමට ගැටලුවක් නැහැ. මොකද මේවා අපේ සම්ප්‍රදායේ තිබුණු කාරණා වුණාට ඒව එතරම් ප්‍රායෝගික හා ඒත් එක්ක මේවා තාර්කික ආගමික පසුබිමක් නැහැ. ඒවා Hindu ආදයේ නිසා ඇතිවෙච්ච කාරණා. කොහොමුණත් අද නම් අඟහරුවාද සිකුරාදා දින කියලා නැහැ. අවසන් කටයුතු සිද්ධ වෙනවා. හැබැයි බොහෝ පළාත්වල වැඩිහිටි අය ඒකට එතරම් එකඟ නැහැ. ඒ අය ඒ දේහය අඟහරුවාදා රාත්‍රියේ 12 පහු වෙනකන් දේහය සිකුරාදාත් එහෙමයි දේහය ගෙවල් වලට ගේන්නේ නැහැ. එහෙම සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදාය අද නම් ටිකෙන් ටික වියකී යනවා. ඒක අනාගතේ වෙනකොට ඒ වගේ සම්ප්‍රදායන් පවතින එකක් නැහැ. ඒ එක්කම මිනිහ පෙට්ටියක තැම්පත් කිරීම තමයි මෙකල සිරිත. හැබැයි ඈත අතීතේ එහෙම තිබුණේ නැහැ. ඈත අතීතයේ දරුවනි රෙදි කඩක ඔතලා දේහය එක්ක භූමි දාණය කරා නැත්තම් ආදාහනය කරා නැත්නම් අමුසෝනට ගිහින් දැන්. අමුසෝන ගැන දැන් සුනීත මේ සෝපාක් ගැන කතා කරනකොට ඒ අමුසෝන කියන්නේ මෘතදේහය ගිහිලා කැලෑ ප්‍රදේශයක දානවා. දැම්මහම ඒ මෘතදේහයට හිවල්ලෝ ගිජිලිහිනියෝ වගේ සත්වල මෘතදේහය ඇදෙමින් කාලා නේද? දාලා යනවා. ඒ හරහා තමයි පුතේ දුවේ හැදුනි පාංශකූල චීවරය කියන එක. පාංශකූල චීවරය හැදුනි එහෙමයි. පාංශකූල චීවරය. පාංශකූල චීවරය කියන එක හැදුනේ මේ විදිහට දුවේ පුතේ. ඒ කියන්නේ එහෙම මෘතදේහය දාලා ගියාම ඒ මෘතදේහය සත්තු කාලා යනවා. ඒකනේ අපි ඔය දස මේ තියෙනෝනේ අපේ අසුබයක්. ඒ අසුබවල නේද? හත්ක මේ ඒකේ තියෙනෝනේ විනීනක විපුබ්බක නේද? අන්න ඒ විදිහට. එතකොට මෘතදේහය සම්බන්ධ. එතකොට මේ සත්තු කාලා දාලා යන මේ මෘතදේහ ඒ රෙදි දේහ උතර තිබුණු රෙදි කැබිලි 30ක් මේ කෑලි වින් වෙලා ඒ සුසානී තැන් වල තියෙනවා. ඒතර භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ඒ රෙදි කැබිලි එකතු කරන් ඇවිල්ලා ඒ බෑ සැරව ඒත් එක්කම අර රුධිරය ආදී ගෑවිලා තියෙන මේ දේවල් පිරිසිදු කරලා ඒව එකට තියලා කඩකප මහලා ඒව කඩකපල සකස් කරලා පඳු පොල තමයි සිවුර දැරුවේ. ඒක තමයි පාංශකූල චීවරය. බුදුහාමුදුරුවෝ අපිට භික්ෂුන් වහන්සේලා විදියට අනුදැන වදාරලා තියෙන පාංශකූල චීවරය. සුසානී මෘතදේහයන් උතුපු රෙදි වලින් සකස් කරගන්නා චීවරය. ඒ තමයි අපේ නිස්සය ධර්මවල දක්වලා තියෙන ප්‍රධාන දේ. ඒ වුණාට ගහපති චීවරය පස්සේ කාලේ බුදුහාමුදුරුවෝ අනුදැන වදාරලා තියෙනවා ගහපති චීවරය. ඒ පස්සේ කාලේ අපිට බුදුහාමුදුරුවෝ අනුදැන වදාරලා තියෙනවා. ඒ වුණත් භික්ෂුව අවම තෘප්තිය ලබන කෙනෙක්. භික්ෂුවගේ අවම කියන්නේ භික්ෂුවගේ උපරිමේ ගහපති චීවරය වුණත් භික්ෂුව සතුටටපත් වෙන්නේ පාංශකූල චීවරය. ඒක හරි වැදගත් තැන. ඒතර මිනි පෙට්ටියක දෙය තැම්පත් කරා. ඒක අද සම්ප්‍රදාය ඒක විවිධ අලංකාරවත් පෙට්ටියක් වෙන්න පුළුවන්, දැවේ විශේෂත්වය වෙන්න පුළුවන්, ඒකට පස්සේ වෙල්වට් එක වෙන්න පුළුවන්, මල් වෙන්න පුළුවන්. ඒ අනුව වෙනස් වෙනවා. ඒතකොට අද මරණීය VIP මරණ කියලා එක විවිධ සංස්කෘතීන් අද බටහිර සංස්කෘතියත් එක්ක ගොඩනැගිලා තියෙනවා. හැබැයි බෞද්ධ ක්‍රමයේ එහෙම වටිනා විදිහට ඒ දේවල් කරේ නැහැ. නාස්තිකාර විදිහට ඒ දේවල් කරේ නැහැ. චාම් පෙට්ටියක ඒ දේහ තැම්පත් කරලා අවසන්කට සිද්ධ කරා. අද මෘතදේහය මිනිස්සු ජීවතුන් අතර හිටියට හොඳට සලකන මෘතදේහයට. ජීවතුන් අතර හිටියට වඩා හොඳට මෘතදේහයට සලකන බව පේන්න තියෙනවා. ඒ කියන්නේ මරුණෙන් පස්සේ දේහයට හොඳම ඇඳුමක්, හොඳම වෙල්වට් එකක්, හොඳම පෙට්ටියක්, හොඳම මේකප් එකක්, හොඳම විදිහට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක ගොඩක් මිනිස්සුන්ගේ මාන්නයත් එක්ක තමන්ගේ හැකියාව පෙන්වන්න මෘතදේහය පාවිච්චි කරන අවස්ථා අපිට දකින්න ලැබෙන එක මෝඩකම, මුලාව. ඒක ධර්මයට එකඟ භාවයක් නැහැ. හැබැයි ගැමි සමාජ ඉස්සර එහෙම තිබුණේ නැහැ. ඒක හැමෝගෙම සාමාන්‍ය සිරිතක් බවට පත් වෙලා තුන සාමාන්‍ය සරල දෙයක් තමයි මරණය සිද්ධ වුණාම ඒකට අනුගමනය කරන අභිචාර චාරිත්‍ර විධි. ඒත් එක්කම දුවේ පුතේ අපිට බලන්න පුළුවන්
අපේ තියෙන සද්ධර්ම රත්නාවලිය කියන පොතේ මේ අමු සොහොන. දැන් මම පෙර සඳහන් කරා අමු සොහොන ගැන. මේ බලන්න අමු සොහොන එක දේහත් දැවෙන විදිහක් ගැන මේ තියෙන්නේ සද්ධර්ම රත්නාවලියේ. ගිනි දැල් වැද වැද ගත්තැන් කබර ඇති ජෙරිසක්ගේ කබරලා තැන් සේවිය පාන්දා නැමි එලෙන්නට වන අතුන්දාවක් වකැටි ගැසෙන්නට වන නලල් සමන්දා ගියේය තෙරුන් වහන්සේ බලබලා වැඩ සිටිසේ. ඒ කියන්නේ අමු සොහොනේ අපේ හාමුදුරුවරු ගිල භාවනා කරා. අතීතයේ විශේෂයෙන්ම අසුභ භාවනාව වැඩුවේ අමු සොහොනට ගිහිල්ලා. අසුභය. අර මම පෙර සඳහන් කරා වගේ කේසා ලෝමානකා දන්තා තචෝ මන්සන්නහරු අට්ටි අට්ටි මිජ්ජා වකයන් හදයන් යකන කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං ආදීවි දෙතිස් කුණුප මෙනෙහි කරලා අසුභය වැඩුවා. අසුභය වඩන්නේ සෝනට ගිහිල්ලා. මේ අමු සෝනට ගිහිල්ලා වඩපු ආකාරයක් තමයි මේ සද්ධර්ම රත්නාවලියේ තියෙන්නේ. මේ 13 වන සියවසේ ධර්මසේන හාමුදුරුවෝ දඹදිව යුගයේ ලියවෙන පොතක්. ඒතකොට දඹදිව යුගයේ වෙනකොට මේ අමු සෝන සංකල්ප අපේ රටේ තිබුණු බවට අපිට අනාවරණය වෙනවා. විසුණු වහන්සේලා තුල භාවනා කළා. බලන්න මේ හරි ලස්සන රීතිය වැද අනුප්‍රාස රසය දැන් විදිහට ලියවිච්ච බණ පොතක් තමයි අපේ සද්ධර්ම රත්නාවලියේ බණ කතා පොත. ඒතකොට ඒ තුලේ ධර්ම කාරණා ඇතුළත් වන අසුභ භාවනා. ඒත් එක්කම දුවේ පුතේ ලක්දිව භික්ෂුන් වහන්සේ කෙනෙක් අපවත් වුණාම ඊට වඩා වෙනස් ක්‍රම තිබුණා. නේද? භික්ෂුන් වහන්සේ කෙනෙක් අපවත් වුණාම භික්ෂුන් වහන්සේගේ ගෝලයෝ ඒ බව දැනුම් දෙනවා ගමට. ගන්ටාව නොකොඩවා නාද කරනවා. ඒතර ගමේ මිනිස්සු දෙන පන්සල කරදරයක් වෙලා. මිනිස්සු එකතු වෙලා ඒ දෙහි හිසරැවුල් බාලා පිරිසුදු අලු සිවුරක් පොරවලා ඒක දේනක තැන්පත් කළා. ප්‍රධාන ඉඩ තියෙන ශාලාවක තැන්පත් කළා. වන්දනා කරනවා. සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන අද නම් වර්තමානයේ එය සංයුක්ත තැටි මගින් ශ්‍රවණය වෙන්න සලස්වන විද්‍යුත් ක්‍රමයට. ඒ කොහොම හරි ඒ දේහ දවස් දෙක තුනක් කාමතරමකගේ දෙහයක් තියාගෙන පාංශකූල චාරිත්‍රයක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන ස්ථානයක ආදාහනය කරන්නේ චිතකයක් තුල. හාමුදුරුවෝ භූමි දානය කරන්නේ නැහැ. චිතකය කියන එකක් තියෙනවා. චිතකේ තාම අලංකාරවත් විදිහට චිතකේ අද නම් තාම ලස්සන චිතක නිර්මාණය කරනවා. විශේෂයෙන්ම වැදගත් මහානායක ආදී මහතෙරුන් වහන්සේලාගේ දේහය රාජ්‍ය අනුග්‍රහය සහිතව ආදාහනය කරන්නේ එසේ විදිහට නෙමෙයි. රාජ්‍ය සම්පූර්ණ ආරක්ෂාව රාජ්‍යයේ ආයුධ හමුදාදී ත්‍රිවිධ හමුදාවේ ගෞරව සම්ප්‍රයුක්ත සම්මාන සහිතව තමයි මේ දේහයන් ආදාහනය කරන්නේ. එතකොට ලක්දිව භික්ෂුන් වහන්සේ කෙනෙක් අපවත් වුණායින් පස්සේ ඒක සම්බන්ධ චරිතrit වෙනම පද්ධතියක් ගොඩ නැගිලා තියෙනවා. ඒ පද්ධතිය වෙනයි. ඒත් එක්කම පාංශකූල චාරිත්‍රය ගත්තොත් කෙනෙක් මිය ගියායින් පස්සේ සිද්ධ කරන වටිනා වැඩක් තමයි මේ පාංශකූල චාරිත්‍රය. මොකද පාංශකූල චාරිත්‍රය තුලින් තමයි දුක තුනී කරගන්න ධර්මය එතනට ආදේශ කරගන්න. ධර්මය ආදේශ කරගන්න තැන. විශේෂයෙන්ම අපි ගොඩක් අය හිතන් ඉන්නවා මේ පාංශකූලය කරන්නේ මැරිච්ච කෙනාට කියලා. නෑ. පාංශකූලයක් කරන්නේ මැරිච්ච කෙනාට පින් දෙන්න. හැබැයි ඉන්න අයගේ හිත හදාගන්න. ජීවත් වෙලා ඉන්නේ මියගිය කෙනාගේ සමීපතමයන්ගේ ඒ දුක අවබෝධ කරලා දීලා ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කරලා ඒ තුලින් සංවේගය උපදවන්න. බෞද්ධයින්ට සංවේගය ඇති වෙන ශෝකය නෙමෙයි. ශෝකය අකුසල් රැස් කරනවා. සංවේගය කුසලයේ රැස් කරනවා. ශෝකය හඬා වැළපීම අකුසල් රැස් කරන දෙයක්. සංවේගය තුලින් කුසලයේ රැස් වෙන අනිත්‍යතාවය මෙනෙහි කරනවා. මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා. අසුභය වඩනවා. මේ මරණය තුලින් ජීවිතය අවබෝධ කරනවා. මේ ජීවිත අවබෝධය කියලා කියන්නේ කුසලයක්. අනිත් කුසලය තමයි මරණයෙන් අත්පැක ශෝකේ නෙමෙයි කියලා අපි කියන්නේ සංවේගය කියලා. එතකොට බෞද්ධ ගිහියන්ගේ අවමංගුල් උත්සවවලදී සිරිත් පරිදි කරන ආගමික කටයුතු පාංශකූල චාරිත්‍රය නමින් හැදී. අනේක මතක තියාගන්න. මොකද්ද පාංශකූල චාරිත්‍රය කියන්නේ? බෞද්ධ ගිහියන්ගේ අවමංගුල් උත්සවවලදී සිරිත් පරිදි කරන ආගමික කටයුතු. පාංශකූලය කියලා හඳුන්වනවා. පාංශකූලය. මතක වස්ත්‍ර පූජාව. ඒක සාමාන්‍ය සුදුරෙදි 10ක්. සුදුරෙදි යාර 10ක්. පමණ ප්‍රමාණයක් තමයි මතක වස්ත්‍රයක් ගන්න. මොකද චීවරයක් නිර්මාණය කරන ප්‍රමාණය ඒකේ ප්‍රමාණයම අවශ්‍ය වෙන්නේ නැහැ. අඩු උනාට ගැටලුවක් නැහැ. ඒ තමයි හැකි පරිදි සුදුරෙදි ප්‍රමාණයක් අරගෙන ඒ මතක වස්ත්‍රය කරලා පූජා කරනවා. ඒ සුදුරෙදි වලින් තමයි භික්ෂුන් වහන්සේලා ඒවා කඩ කපලා මහලා පඳු පොවලා සිවුරු විදියට පාවිච්චි කරන්න ගන්න. ඒවා තමයි පාංශකූල චීවර. එතකොට සුදුරෙදි යාර 10ක්.
මෙහිදී විශේෂයෙන්ම මරණයකදී මෘතදේහ විශේෂයෙන්ම ගෙනල්ලා ඒ හාමුදුරුව වැඩම කරායින් පස්සේ ආරාධනා කරන පහසුකොළ කටයුත්ත හාමුදුරුව කීප නමක් හෝ එක නමක් හරි වැඩම කරාම ඒ මෘතදේහය ආසන්නයට ගෙනල්ලා ඒ දෙන වහලා ඥාතීන් හාමුදුරුව ඉදිරියේ වාඩි වෙලා පළවෙනිම පංචශීලයේ පිහිටනවා. පංචශීලයේ පිහිටනවා. පන්සිල් සමාදන් වෙනවා. ඒක පළවෙනිම කරන්නේ පන්සිල් සමාදන් වීම. පංචශීලයේ පිහිටීම. ඒතර පංචශීලයේ සමාදන් වෙලා ඉන් අනතුරුව තමයි මරණය සම්බන්ධ මතක වස්ත්‍ර පූජාව සිද්ධ වෙන්නේ. එහිදී හාමුදුරු නමක් මරණය සම්බන්ධ කාරණා පැහැදිලි කරනවා. මරණයේ ස්වභාවය, මරණය ලෝක ධර්මයක් බව. ඒත් එක මියගිය කෙනාගේ ಗುಣ, එයා පන්සලේ දායකයෙක් නම් එයාගේ ಗುಣ, එයා හැසිරෙච්ච විදිය, එයාගේ චරිතවත් බව, ඒ වගේ ಗುಣ මතක් කරනවා. මොකද පුද්ගලයාගේ ಗುಣ මෙනෙහි කරන මේ වෙලාවේ ඌට පින් අනුමෝදන් කරද්දී. මොකද ಗುಣ සිහිපත් කරලා තමයි පින් අනුමෝදන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දරුවනි මේ මතක වස්ත්‍රයේ මේ මියගිය කෙනාගේ ඥාතීන් අතේ තබාගෙන ගිලන්පස ආදී දෙහත් එක්ක තබාගෙන ඉන්නකොට ಗುಣ මෙනෙහි කරලා ಗುಣ සිහිපත් කරලා මතක වස්ත්‍රය පූජා කරනවා. එහිදී මතක වස්ත්‍රයේ සංඝ සතු කොටයි පූජා කරන්නේ. සංඝ කියලා කිව්වහම මෙතන ලෞතර අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ පට සාරිපුත්ත මොග්ගල්ලාන ආදී කීනාශ්‍රව මහා ශ්‍රාවකයන්ගේ සිට අතීත වර්තමාන අනාගත කියන තුන් කාලත්‍රයේම පහළ වෙන මහා සංඝරත්නයටයි චීවරයේ මතක වස්ත්‍රය පූජා කරන්නේ. ඉමානි මතක වත්තානි බික්කු සංඝස්ස දීම කියලා වාක්‍ය ප්‍රකාශ කරනවා. තෙවරා ඉමානි මතක වත්තානි බික්කු සංඝස්ස දීම. මේ මතක වස්ත්‍රය බික්කු සංඝයාට පූජා කර. අන්නේ විදියට. ඒ විදියට වාක්‍ය ප්‍රකාශ කරලා ඒ චීවරයේ සංඝ සතු කොට පූජා කරනවා. පූජා කරායින් පස්සේ හාමුදුරුවෝ ත්‍රිලක්ෂණීය මෙනෙහි කරන ත්‍රිලකුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ප්‍රතිසංයුක්ත ගාථා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා සජ්ජායනා කරන අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ූප සමෝසුකෝ. ඒක ඊටාම ලස්සන ලයාන්විතව තමයි දේශනා කරන්නේ. අනිච්චවත සංඛාරා ඒ ආදියට ඒක ඊටාම ලස්සනට ඒක සංවේගය ඇතිවන පරිද්දයි මහා සංඝරත්නය සජ්ජායනා කරන්නේ. අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ූප සමෝසුකෝ කියලා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා සජ්ජායනා කරනවා. ඒ තුලින් අනිත්‍ය භව මේ සංස්කාර ධර්මයන්ගේ නැසෙන සුළු භව පංචස්කන්ධී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධේ අස්තීර භව වෙනස් වන භව එහි පැවැත්මක් නොමැති බව කියන කාරණා මෙනෙහි කරනවා. ත්‍රිලකුණ මෙනෙහි කරනවා. ඒ පිළිබඳ ගාථාව තියෙන්නේ ධම්සොඬ ජාතකයේ නේද? ධම්සොඬ රජුරවන්ට සක්‍ර දේවේන්ද්‍රය කියන ප්‍රකාශය. ඒ තමයි අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ූප සමෝ සුකෝ. ඊළඟට දුවේ පුතේ පැන් වඩන අවස්ථාව. දැන් මතක වස්ත්‍රය පූජා කරලා සීලමේ පන්සිල් සමාදන් වෙලා බණහාලා මේ ලබාගත්තා වූ කුසල සම්භාරයෝ මියගිය කෙනාට අනුමෝදන් කරන්නේ පැන් වැඩීමේ චාරිත්‍රය. මේ පැන් වැඩීමේ චාරිත්‍රයේදී පැන් බඳුනකට පැන් පුරවලා ඒ ප්‍රායෝගික පුහුණුවක් බවට පත් කරනවා. කොහොමද? යතාවාරිවා පූරා පරිපූර්ෙන්ති සාගරං ඊව මේ වේතෝ දින්නම් පේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටං යතානින්නම් පවඩ්ඩති ඒව මේ වේතෝ දින්නම් පේතානං උපකප්පති කිය මේ තිරෝකුඩ්ඩ සූත්‍රේ තියෙන ගාථාව. සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ කුද්දක පාඨ පාළියේ තියෙන බිම්බිසාර මහරජුරවන්ට මියගිය ඥාතින්ට පින් අනුමෝදන් කර යුතු ආකාරය දක්වපු සූත්‍රය. ඒකේ තමයි දරුවනි ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන පාඨයේ තියෙන තිරෝකුඩ්ඩ සූත්‍රය. ඒ තිරෝකුඩ්ඩ සූත්‍රයේ තියෙන ගාථා පාඨ පදනම් කරගෙන තමයි පැන් වැඩීමේ චාරිත්‍රය සිද්ධ කරන්නේ. බුද්ධ දේශනාව. එහි ලස්සන උපමාවක් තියෙනවා. යතාවාරිවා පූරා ගංගා ආදී පිරී ගිහිලා මහා සාගරේ පුරවන්නා වගේ මේ පැන් වැඩීමේ චාරිත්‍රයෙන් මේ ඥාති කරයාට මේ පින් අනුමෝදන් වේවා. මොකද්ද? පන්සිල් සමාදන් වීමෙන් සීලමය ගුණයත්, සීලමය පුණ්‍ය කර්මයත්,
මතක වස්ත්‍රය පූජා කිරීමෙන් දානමය කුසල කර්මයක්. අනිත්‍ය ප්‍රසංයුක්ත ගාථා ශ්‍රවණය කිරීමෙන් භාවනාමය කුසලයක්. දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ගෙන් අත්පත් කරගත්තා වූ කුසල සම්භාරය මියගිය ඥාතිවරයාට අනුමෝදන් වේවා කියන උදාාර ප්‍රාර්ථනාවේ ලේ ඥාතීන් විසින් මේ පින් අනුමෝදන් කිරීමේ කටයුත්ත සිද්ධ කරනවා. ඊළඟට දරුවනේ ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. හාමුදුරු නමක් අනුශාසනාවක් විදියට අනිත්‍ය පිළිබඳ මේ මරණීය ස්වභාවය මරණ ධර්මය පිළිබඳව අවබෝධයක් දුක තුනී කරන්න මේ ජනතාවගේ සංවේගය ඇති කරවන්න දේශනා කරනවා. ඒ අනිත්‍ය භාවය මෙහි කිරීම තුළින් මේ මරණය තුළින් ඇතිවන්නා වූ ශෝකාකූල බව නැත්නම් මේ මිනිස්සු තුළ ඇතිවෙන්නා වූ මේ චිත්ත පීඩාව සමනය කරන්න හේතු වෙනවා. ඉන් අනතුරුව දේහ ආදානය භූමි දානය කරනවා. ආදානය කියන්නේ ගිනි දල්වන චිතකයක හදන විදුලිය. එහෙම නැත්නම් භූමි දානය පොළවේ තැම්පත් කිරීම, පොළවේ වලලීම. භූමි දානය හරි ප්‍රායෝගිකයි. පොළවේ පස් බවටම පත් වෙනවා. මිනියක් වැළලුවෙන් පස්සේ දැම්මෙන් පස්සේ පළවෙනිම ඥාතීන් පස් දානවා මෘත දේහයට. ඒ දැමීමෙන් අදහස් කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් මේ දහම් මෘත දේහයේ තියෙන පඨවි ගතිය ආපෝ පසටම එකතු වෙනවා. පස් බවටම අපේ දේහයපත් වෙලා යනවා. අපි කිසි දෙයක් ගෙනියන්නේ පස් බවටම අපේ ශරීරයපත් වෙනවා කියන ධර්මතාවය ලබා දෙනවා. ආදාහනය නම් කරන්නේ දේහයේ චිතකේ තැම්පත් කරලා වට තුනක් දේහේ වටා ප්‍රදක්ෂිනා කරනවා. ඒක සම්ප්‍රදාය. පැරණි සම්ප්‍රදාය තුන මේ දේහය කරේ තියාගෙන චිතකේ වටවන. ඒක වැරදි ක්‍රමයක්. දේහයේ චිතකේ තැම්පත් කරලා තමයි ඥාතීන් ඒ දේහ වටා යන්නේ. හාමුදුරුවෝ අපවත් වුණා මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වන්දනා කරමින් ඒ වටේ ප්‍රදක්ෂිනා කරනවා. ඊළඟට දරුවනේ ගෝදානය. ගෝදානය කියලා කියන්නේ මලබත කියලා අද අපි හඳුන්වනවා. මිය ගියයින් පස්සේ දාම සවස් භාගයේ සාමාන්‍ය අපි දෙහික අවසන් කරතු කරන සවස් භාගයේ මොකද ඉර බැහැලා යන වෙලාව. මේ මලහිරු බසිනා සන්දෑ යාමේ තමයි කාර්ය කරන්නේ. මොකද ඉර බැහැලා යන වෙලාවේ ඒ නිරූපණය කරන දවස් ආරම්භ වෙලා ජීවිතේත් අවසානයේ කරා ගිහිල්ලා ඒ අවසානයේ නිරූපණය කරන ඊටාම ඒ සංවේගය ඇති වෙන අවස්ථාවක තමයි දෙහි ආදාහනය කරලා ඒ අවසානයේ සවස් භාගයේ ආහාර පාන පිළියෙල කරලා ඥාතීන්ට දෙන මියගේ කෙනාට පින් පිනිස ආහාර පාන ලැබ ඒකට ගෝදානය කියලා අපි කියන දානයක්. ඒ දන් දීම පින් පිනිස දෙන දානය. ඒක අනිත්‍යයත් අනුභව කරලා ඒ මියගේ කෙනාට පින් අනුමෝදා කළ යුතු වෙනවා. ඒකත් ඊටාම වැදගත් චාරිත්‍ර ධර්මයක් වෙනවා. ඒත් එක්කම දුවේ පුතේ මියගේ ඥාතීන්ට පින් පැමිණවීම ඊට පස්සේ අපි සිද්ධ කරන මරණයකට පස්සේ. ඒක අපි තෙදිනකට පස්සේ කරනවා. සත් දිනකට පස්සේ කරනවා. තෙමසකට පස්සේ කරනවා. වර්ෂයකට වර්ෂ පූර්ණ වශයෙන් කරනවා. නේද? තෙදිනකට පස්සේ කරන අවස්ථා අද නම් වර්තමානයේ අඩුයි. සත් දින පින්කම කරනවා. සත් දිනෙන් 6 වෙනි දිනේ ධර්ම දේශනාව සිද්ධ කළා. 7 වෙනි දිනේ මහා සංඝයාට දානය පූජා කරනවා. ඊළඟ තෙමසකි වර්ෂයක් පාසා. ওই විදිහට විවිධ පින්කම් මහා සංඝරත්නයට වෙන්න පුළුවන්. දුගී මගේ යාචකාදීන්ට වෙන්න පුළුවන්. මහල් නිවාස වලට වෙන්න පුළුවන්. විවිධ දාන බලු කපුරු දාන පවා මේ සිද්ධ කරනවා තියෙනවා. ඒතර මෙන්න මේ විදිහේ දානමය කුසලයක්. අපි දක්ිනා විභංග සූත්‍ර මධ්‍යම නිකායේ මේ පෞද්ගලික දාන 14ක්. තිබුණේ කොමන හෝ කෙනෙක්ට. ඒතේ සාංගික දාන ක්‍රම 7ක්. ඒ ක්‍රමන දන් දෙන්න පුළුවන් ක්‍රම 21ක් දක්ිනා විභංග සූත්‍රයේ තියෙන. ඒ ක්‍රම වලින් මේ පින්කම සිද්ධ කරනවා. මතක බණ හා මතක දානය. ඒක මලවුන් පින් දීම සඳහා පවත්වනු ලබන පින්කම් වල ධර්ම දේශනාව මතක බණ කියලා කියනවා. මතක බණ කියන්නේ මේ මියගෙන කෙනාගේ ගුණ සිහිපත් කරන. එයාගේ හැසිරීම රටාව. ඒ දේවල් සිහිපත් කරමින් කරන ධර්ම දේශනාව තමයි මතක බණක් කියන්නේ. දන් දීමත් මතක දානය කියලා කියන්නේ මියගේ කෙනා වෙනුවෙන් එයා මතක් කරලා. ඒ ගුණානුස්මරණ පින්කම්. ඒකට අපි කියන්නේ ගුණානුස්මරණ. මියගේ කෙනාගේ ගුණ සිහිපත් කරමින් කරන පින්කම්. ඒ ගුණානුස්මරණ පින්කම්. තමයි ඒවා අපි හඳුන්වන්නේ. මේ විදිහට මේ පින්කම සිද්ධ කරනවා. මෙන්න මේ විදිහේ චාරිත්‍ර ධර්ම රටාවක් ඒත් එක ගොඩනැගිලා තියෙනවා. එහෙමනම් දරුවනේ මෙන්න අභ්‍යාස ප්‍රශ්න. ඒ පාඩමට අදාළව. මොනවද? පංසුකූල චාරිත්‍රයේ ඇති මනෝවිද්‍යාත්මක පදනම පෙන්වා දෙන්න. භික්ෂුවගේ ආදානය හා ගිහි පුද්ගලයෙකුගේ අවසන් කටයුතු අතර ඇති සම විෂමතාව පෙන්වා දෙන්න. පුද්ගලයෙකුගේ මරණයට පෙර අනුගමනය කළ යුතු සිරිත් විරිත් පෙන්වා දෙන්න. මෙන්න මේ විදිහට ප්‍රශ්න තිබෙනවා. බලමු මේක ප්‍රශ්න අපි පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. පංසුකූල චාරිත්‍රයේ ඇති මනෝවිද්‍යාත්මක පදනම. මම පෙර සඳහන් කරා වගේ මියගිය කෙනාගේ සමීපතමයන්ගේ දුක තුනී වෙන විදිහට නේද? සංවේගය ඇතිවන විදිහට තමයි පංසුකූල චාරිත්‍ර ගොඩනැගිලා තියෙන්නේ. ඒක ධර්මානුකූල, ධර්මයට අනුකූල. ධර්මානුකූල භාවයක් තමයි
ඒ තුල තියෙන්නේ. ධර්මයට අනුකූලව තමයි ඒ චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ වෙන්නේ. එහිදී මනෝවිද්‍යාත්මකව නේද? ඒ තුල තිබෙනවා චාරිත්‍ර ධර්ම. විශේෂයෙන් පැන් වඩන චාරිත්‍රය ප්‍රායෝගිකව ඒ කෙනාට පැන් වැඩිම තුලින් මේ පින් අනුමෝදන් වුණා කියන එක ප්‍රායෝගික අවබෝධයක්. පැන් වාජනේ පිරීතිරි යනවා. අන්න ඒ වගේ තමයි පින් අනුමෝදන් වුණ එක ප්‍රායෝගික අවබෝධයක් ලබා දෙනවා. ඒත් එක්කම ධර්ම දේශනා තුලින් අර තමන් මිය යෑමේ මරණය සම්බන්ධව ඇතිවන දුක තුනී වෙනවා. මොකද හේතුව මරණයේ ස්වභාව ධර්මයේ ධර්මතාවක් කියන එක තේරුම් ගන්න. ධර්මතාවක් බව තේරුම් ගන්න. මරණය කියලා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඒක ධර්මතාවක්. ධර්මයේ අනුව සිද්ධ වෙන දෙයක් කියන එක ඒ කෙනා තේරුම් ගන්න. ඒතර ඒක හරි වැදගත් තැන. ධර්මානුකූලව ඒක තේරුම් ගන්න. ඒතකොට මේ මනස පුද්ගලයාගේ දුක කියන එක මානසික පීඩාව. ඒක තුනී වෙන විදිහට මනෝවිද්‍යාත්මක පදනමක් ඒ තුල ගොඩනැගිලා තියෙනවා. මතක වස්ත්‍ර පූජාව. ඒකත් ඉතා වැදගත් අවස්ථාවක්. ඒතර මේ පාංශකූල චාරිත්‍රය තුල ඒ ටික තියෙන අනිත්‍ය ප්‍රසංයුත් ගාථා සජ්ජායනයි. ඒ තුලින් භාවනාමි මනස ඒකාග්‍ර වෙන සමාධිය ගොඩ නැගෙනවා. සමාධිය. ඒ තුලින් දුක කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. දුක අනිත්‍යයි කියන එක තේරුම් ගන්න. දුක පවතිනවද නැහැ. දුක වෙනස් වෙනවා. දුක කියන එක පවතින්නේ නැහැ. වෙනස් වෙනවා. ඒතර මරණය කියන කාටත් පොදුයි. ලෞතුරා අමාමෑණි බුදුවරු සිට මහා බ්‍රහ්මයේ සිට සියලු දෙනා මිය යනවා. ශක්‍ර දේවේන්ද්‍රයන් පව. මේ ලෝකේ මරණ ධර්මයට යටත් නොවන කිසි කෙනෙක් නැහැ. සියලු දේ වෙනස් වීමේ ධර්මතාවයට මුල් වෙනවා. අන්නේ සමාධි ධර්මය අපි ජීවිතේ තේරුම් ගැනීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. ඒ ප්‍රශ්න පිළිතුරු ලියන්න. ඊළඟ දුවේ පුතේ භික්ෂුවගේ ආදානය හා ගිහි පුද්ගලයෙකුගේ අවසන් කටයුතු අතර සමවිෂමතා. ඒතර භික්ෂුවගේ ආදානයයි ගිහියෙක්ගේ ආදානයයි මේ අවසන් කටයුතු විවිධ විදිහට වෙනවා. භික්ෂුවක් කොහොමත් භූමි දානය කරන්නේ නැහැ. ඒක ආදානය තමයි සිද්ධ වෙන්නේ. ඒක විශේෂයෙන්ම බුදුජානන් වහන්සේගේ ආදාන පූජෝත්සවයට හා සමානව. ඒ කියන්නේ මේ විදිහටම නෙමෙයි. ඒ චාරිත්‍ර ධර්ම මහා පරිනිබ්බාන සූත්‍රයට අනුකූලව ගොඩනැගිලා තිබෙන්නේ. ඒ අනුව දෙහයට මල් පුෂ්පෝපහාර දක්වමින් හේවිසිනාද. දැන් ගිහියෙකුගේ මරණය හේවිසි ගහන විදිහ නෙමෙයි හාමුදුරමගෙක් ගහන්නේ. දැන් ගිහියෙක්ගේ මරණය මල බෙර නාදය කරනකොට සුදු ඇඳුම් ඇඳලා බෙරවල හඬ අඩු කරලා එහෙම. හාමුදුරමකගේදී සුදු ඇඳුම් නෙමෙයි බෙහෙවිසි නාද කරන අය පාවිච්චි කරන්නේ. එහිදී පාවිච්චි කරන්නේ අර රතු පාටත් එක්ක සුදු පාට මිශ්‍ර අලංකාර වස්ත්‍ර. ඒතර ගිහියෙක්ගේ මරණයක සුදු පාට, හාමුදුරමක තැඹිලි පාට කහ පාට. අරහත් ධ්වජයේ වර්ණය. එහෙමක් තියෙනවා. ඒත් එක්කම හාමුදුරමකගේදී සතිපට්ඨාන සූත්‍ර සජ්ජායනය. ඒත් එක්කම අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා ධර්ම සජ්ජායනය. මේ හාමුදුරුවෝ චරිතාපදාන, චරිත අපදානිය ලියනනේ චරිතය පිළිබඳ අපදානයක් ලියවෙනවා. හාමුදුරන්ගේ සම්බන්ධව. ගිහියන්ගේ එක වෙන්නේ නැහැ. අපදානයක් ලියන. අපදානයේ චරිත කතා උන්වහන්සේගේ පැවිද්දේ සිට ගිහි කාලයේ සිට පැවිද්ද වෙලා අවසාන අපවත් වීම දක්වා ආගමික ශාසනික සමාජීය වශයෙන් කරන සේවාව. උන්වහන්සේ කාර්යභාරය පොතපත ලියන මේ දේවල් ඒ ගුණය සිහිපත් කරනවා. ඒත් ඒක තුන්නිකායේ හාමුදුරුවෝ ඇවිල්ලා අනුශාසනා විශාල ප්‍රමාණයක් හාමුදුරුවමකගේ තිබෙනවා. ඒ හාමුදුරුවෝ වැඩිහිටි හාමුදුරුවමකට තවත් ඒ කටයුතු වැඩි. මේ රාජ්‍ය උත්සවයක් නම් ඒ දෙහි රාජ්‍ය ආදාන පූජා උත්සවයක් නම් රාජ මහා මාත්‍යාදීන්ගේ සහභාගීත්වයෙන් එය පවත්වන්නේ. ඒත් එක්කම ඒ දෙහි ආදාන පූජා උත්සවේ පාංශකූල කටයුතු පැය 2-3ක් ගත වෙන හවස 2 ඉඳලා හවස 5 විතරටම වගේ. නේද? විශාල කාලයක් ගිහියෙකුට වඩා නේද? ඒ ගුණස්කන්ධය මෙනෙහි කරන හාමුදුරමකගේ. ඒත් එක්කම ගිහියන්ට නැති සිරිතක් හාමුදුරන්ගේ තියෙනවා. පාලි වලින් ගාථා බන්ධනේ ಗುಣ පාලි ගාථා පන්ති වලින් බන්ධනය කරන සංස්කෘත ශ්ලෝක පන්ති බන්ධනය කරන පාලි සංස්කෘත සිංහල පද්‍ය පන්ති රචනා කරන හාමුදුරන් ගුණ විශේෂයෙන් ගිහියගෙන කවි කොළ එහෙම නිර්මාණය වෙන්න පුළුවන් සිංහල හාමුදුරන් පාලි සංස්කෘත භාෂාවේ පාණ්ඩිත්‍යයත් එක්ක කවි ශ්ලෝක ආදී දේවල් නිර්මාණය කරලා ඒ ගුණ සිහිපත් කරන. ඒ වගේ විශාල චාරිත්‍ර ධර්ම ගොඩක් මේ සම්බන්ධව තිබෙන. මේ දේවල් එක තුළ මේ ප්‍රශ්න පිළිතුරු සපයන්න දුවේ පුතේ. ඊළඟ දුවේ පුතේ පුද්ගලයෙකුගේ මරණයට පෙර අනුගමනය කළ යුතු සිරිත් විරිත් පෙන්වන්න. මරණයට පෙර කියලා අපි කතා කරපු පින්පොත කියවීම නේද? සිත සුසංවර්ධනය කරන්න, ඒ භවාංග චිත්තය යහපත් කරන්න යාගේ නේද? බුදුන් වැඳවීම, පිරිත් සජ්ජායනය, පිරිත් ඇහෙන්න සැලැස්වීම, බුදු ගුණ ඇහෙන්න සැලැස්වීම, අටපිරිකර ආදී පිරිකර පූජාව යාලාව කරවන මෙන්න මේ දේවල් ඔක්කොම ඔබ එකතු කරගෙන මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න. එහෙමනම් දුවේ පුතේ අද අපි පාඩම සාකච්ඡා කරේ මරණය. මේ අවමගුල් සිරිත් විරිත් කොයි ආකාරයටද කියන කාරණේ අපි මෙහිදී සාකච්ඡා කරා.
මරණයට පෙර සිරිත් කොහොමද තිබුණේ කියන එක. එහිදී අපි අනුගමනය කරන පින්පොත කියවීම, දුටුගැමුණු රජුරුවන් කතා මතක තබා ගන්න. ඒ විශේෂයෙන්ම ඊළඟට දුවේ පුතේ මල ගෙදරක සාමාන්‍ය සිරිත් විරිත් කොහොමද කියන එක අපි සාකච්ඡා කරා. ඒත් එක්කම අමුසොහොන කියන්නේ මොකක්ද? විශේෂ සද්ධර්ම රත්නාවලී ගිනි දැල් වැද වැද ගත්තැන් කබර ඇති ගෙරිසක්ගේ කබරලා තැ සේවිය පාන්දා නැමීල එල්ලෙන්නට වන අතුද්ද අතුන්දා වක්වෑ ගැසෙන්නට වන නලල් සමන්දා ගියේ තෙරුන් වහන්සේ බල බලා වැඩ සිටිසේ. මෙන්න මේ වගේ මේ මතක තබා ගන්න සද්ධර්ම රත්නාවලී. ඒත් එක්කම ලක්දිව භික්ෂුන් වහන්සේගේ අපවත් වීමේ චාරිත්‍රය, ඒ පිටරටවලදී එහා සමානව තිබෙන වෙනස්කම් තියෙනවා. පාංශුකූල චාරිත්‍රය කොහොමද? දහම්සොඬ ජාතකයේ තියෙන තිලකුණු මිනී කිරීම. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේ සංූප සමෝසුකෝ. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ. මෙන්න මේ ගාථාව තියෙන දහම්සොඬ ජාතකයේ පැන් වඩීම, ධර්ම දේශනය, ආදානය, භූමිදානය, ගෝදානය වගේ දේවල්. ඒත් එක්කම වෙස්සන්තර ජාතකයේ සජ්ජායනය කිරීම, සඳකිඳුරු දහකව, නිසඳකින් වගේ දේවල් නේද? ඒ අනිත්‍ය පිළිබඳ මෙනෙහි කරන, ඒතන දානේ වෙස්සන්තර ජාත වෙස්සන්තර රජු සියල්ල අතහැර දා ගියේ. ඒතර අතහැර දා යාම ජීවිතයේ ස්වභාවයේ බව පෙන්වන නේද? ඒ දේවල් අපි නුවර යුගයේ විශේෂ වෙස්සන්තර ජාතක නුවර යුගයේ ලියවෙන ග්‍රන්ථ, කපද්දික ඒ දේවල් කියුවේ පැන් වැඩීම, ධර්මදේශනය, ආදානය, භූමිදානය, ගෝදානය වගේ චාරිත්‍ර ධර්ම. මෙන්න මේ දේවල් ඔබ ජීවිතයේ මේ පාඩමේ සාකච්ඡාවේදී ඔබ එකතු කරගන්න ඕන වෙනවා. ඒතකොට පැන් වැඩීම, ධර්මදේශනය වගේ කාරණා. ඒත් එක්කම මියගිය ඥාතීන්ට පින් පැමිණවීම. ඒකට විවිධ පින්කම් අපි සිද්ධ කරනවා. තෙදිනකට පස්සේ, සද්දිනකට පස්සේ, තෙමසකට පස්සේ, වර්ෂයකට පස්සේ මෙන්න මේ විදිහට විවිධ අවස්ථාවල මේ කොහොමද මේ පින්කම් අපි සිද්ධ කරන්නේ කියන එක තමයි එතන අන්තර්ගත වෙන්නේ. ඊළඟ මතක බණ හා දානය. මතක බණ හා දානය. ඒ කියන්නේ මලවුන්ට පින් දීම සඳහා පවත්වනු ලබන පින්කම්. ඒව මතක බණ, ඒත් එක්කම දන් දීම, මතක දානය. මේ විදිහට ආකාර කීපයක් එක තියෙනවා. මතක බණ සහ දන් දීම, මතක දානය. මේ දේවල් ගැන අපේ දරුවෝ මතක තබා ගන්න ඕන. එහෙමනම් දරුවනේ මෙන්න මේ අභ්‍යාස ප්‍රශ්න තුනට ඔබ පිළිතුරු සපයන්න. මොකද ඔබ අභ්‍යාස කරේ නැත්නම් දරුවනේ ඔබට මේ පිළිතුරු සපය ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒත් එක මේ අපි සාකච්ඡා කරන පාඩම් වලට අදාළ මේ ලබා දෙන ප්‍රශ්න වලට ඔබ නිවසින්ද පිළිතුරු ලියන්න ඕන. ඒක හරි වැදගත්. මොනවද ප්‍රශ්න තුන? වලියාක් සටහන් කරගන්න. පාංශකූල චාරිත්‍රයේ ඇති මනෝවිද්‍යාත්මක පදනම පෙන්වා දෙන්න. භික්ෂුවගේ ආදානය හා ගිහි පුද්ගලයෙකුගේ අවසන් කටයුතු අතර ඇති සම විෂමතා පෙන්වා දෙන්න. පුද්ගලයෙකුගේ මරණයට පෙර අනුගමනය කළ යුතු සිරිත් පිරිත් පෙන්වා දෙන්න. මෙන්න මේ කාරණා ප්‍රශ්න තුන. මෙන්න මේ ප්‍රශ්න තුනට ඔබ පිළිතුරු ලියන්න. ඒ තුලින් ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා දුවේ පුතේ. ඒත් එක්කම ඔබ මේ කටයුත්ත සිද්ධ කරනකොට දුවේ පුතේ විශේෂයෙන් ප්‍රායෝගිකව හිතන්න. දැන් ඔබේ ගම් පළාතේ තිබෙන විදිහ නෙමෙයි කොළඹ පැත්තේ සිද්ධ වෙන ආදානය. ඊට වඩා වෙනස්. සමහර පළාත්වල රතිඤ්ඤ දානවා නේද? විවිධ තියෙනවා චාරිත්‍ර වාරිත්‍ර නේද? පාවඩ එලනවා, සුදු වැලි යනවා නේද? විලඳ පොරි හිනවා නේද? මේ විවිධ චාරිත්‍ර වාර ගෞරව කිරීම. ඒ විසිනාද ක්‍රමෙන් මේ දේවල් එකතු කරගෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කියලා ආරාධනා කරමි. මේ පාඩම අපි સમાપ્ત කරනවා. අපේ දරුවන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ටීපී දහම් පාසල් අධ්‍යාපනය.